කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පිරිස අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන අපි සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි බලාපොරොත්තුව. පින්නතුනි පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනා මේ දසවිධ අර්පණා කෝසල්‍ය කියන කාරණාවයි අපි සාකච්ඡා කරමින් හිටියේ. 10 වෙනි කාරණාව තමයි මේ තදදි මුක්තතා කියන කාරණාව අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කරන්නට යෙදුනා. එතකොට මේ තදදි මුක්තතාවෙන් මේ දසවිධ අර්පණා කියන කොටස නිමා වෙනවා. අර්පණා කෝසල්‍ය කියන කොටස. අපි නැවත සිහි ගැන්වීමක් කරගත්තොත් දසවිධ අර්පණා කෝසල්‍ය කියලා අපි සාකච්ඡා කළේ මොනවද? මේ කරුණු 10 සාකච්ඡාවේදී කෙනෙකුට හරියට පෙළගස්ස ගන්න බැරි වුණා නම් ඒ කරුණු 10 විතරක් නම් වශයෙන් අපි මේ වෙලාවේ සිහිපත් කරමු. පළවෙනි කාරණාව අපි සාකච්ඡා කළා වත්තු විසද කිරියතු කියලා අපි පළවෙනි එක සාකච්ඡා කළා. දෙවෙනි කාරණාව ඉන්ද්‍රිය සමත්ත පටිපාදෙන්තු. තුන්වෙනි කාරණාව නිමිත්ත කුසලතු. මේ නිමිත්ත ලබා ගන්න කුසලතාවය දක්වන්නේ කොහොමද කියන කාරණාව. හතරවෙනි කාරණාව තස්මින් සමේ චිත්තං පග්ගහේ තබ්බං තස්මින් සමේ චිත්තං පග්ගන්හාති කියන කාරණාව සාකච්ඡා කරන්නට යෙදුනා. පස්වෙනි කාරණාව හැටියට යස්මින් සමේ චිත්තං පග්ගහේ තබ්බං තස්මින් සමේ නිග්ගන්හාති කියන කාරණාවත් තස්මින් සමේ චිත්තං පග්ගන්හාති තස්මින් සමේ චිත්තං සම්පහන්සි තබ්බං තස්මින් සමේ චිත්තං සම්පහන්සේති. හත්වෙනි කාරණාව තස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්ඛිතබ්බං තස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්ඛති කියන කාරණාවත් අටවෙනි කාරණාව හැටියට අසමාහිත පුද්ගල පරිවර්ජනතා කියන කාරණාවත් නවවෙනි කාරණාව හැටියට සමාහිත පුද්ගල සේවනතෝ කියන කාරණාවත් 10 වෙනි කරුණ හැටියට තදදී මුක්තතෝ කියන කාරණාවත් දසවිධ අර්පණා හැටියට අපි සාකච්ඡා කරන්නට යෙදුනා. එහෙමනම් අද දේශනාව එතන ඉඳලා ඉදිරියට පවත්වාගෙන යන්න සූදානම් වෙන්නේ. පින්නතුනි මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ මේ අර්පණාව එහෙම නැත්නම් මේ ධානය ලබා ගන්න කටයුතු කරන ආකාරයන් සම්පාදනය කරගන්න දක්ෂ විය යුතු ආකාරයන් පිළිබඳව. එහෙනම් ඒ සම්බන්ධව තවත් කරුණු කීපයක් අද දේශනා විදිහට අපි සාකච්ඡා කරනවා. මේ ධානය ලබා ගන්නේ කොහොමද? ඒ සඳහා නිමිත්ත පවත්වන්නේ කොහොමද? ඇති වෙන නිමිත්ත දීර්ඝ කාලීනව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණා බුදු පියාණන් වහන්සේගේම දේශනාවෙන් කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ කියන කරුණ. ඒ නිසා මෙතන සඳහන් කරනවා මෙන්න මේ විදිහට දසවිධ අර්පණා කෝසල්‍යයක් දියුණු කරගත යුතුයි. විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මෙන්න මේ විදිහට කියලා සඳහන් කරාම ඒ කරුණු ටික අපි සාකච්ඡා කරලා තියෙනවා. මෙතන සඳහන් කරනවා ඒවංහි සම්පාදේතු අප්පනා කෝසල්ලං ඉමං පටිලද්දේ නිමිත්තස්මින් අප්පනා සම්පවත්තති. පින්නතුනි මේ දසවිධ අර්පණා කෝසල්‍යයක් සමග යෙදෙන පුද්ගලයාට නිමිත්ත ලැබුණම අර්පණාව රැකගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ දසවිධ අර්පණා කෝසල්‍ය පිළිබඳව මනාව ප්‍රගුණ කරලා තියෙන කෙනා ඒ කාරණා 10ත් එක්ක නිමිත්ත ලබා ගත්තාම ඒ නිමිත්ත ලබාගත් පුද්ගලයාට අර්පණාව රැකගන්න පුළුවන්. අර්පණාව කියලා කියන්නේ සමාධිය. ධානය.
නිමිත්ත හරියටම මේ දසවිධ අර්පණාවෙන් නිමිත්ත සම්පූර්ණ කරගත්තාම ඒ සමාධිය රැක ගන්න පුළුවන්. ධානය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා. ඊළඟට සඳහන් කරනවා ඒවංහි පටිපන්තස්ස සකේසා නප්පවන්තිති තථාපි ජටේ යෝගං වායමේතේව පණ්ඩිතු. මෙසේ පිළිපදින්නා වූ පුද්ගලයාට එසේ පවත්වාගෙන යන්න බැරි නම් මෙසේ පිළිපදින්නා වූ පුද්ගලයාට කියලා සඳහන් කළේ මේ දසවිධ අර්පණා කෞසල්‍ය මත සිටින පුද්ගලයාට එසේ පවත්වාගෙන යන්න බැරි නම් ඒ දසවිධ අර්පණා කෞසල්‍ය මේ දේශනා කරලා තියෙන විදිහට පවත්වන්න බැරි නම් ආරක්ෂා කරගන්න බැරි වෙනවා නම් උත්සාහය අතහරින්න එපා කියලා සඳහන් කරනවා. මේ උත්සාහය එතනින් එහාට අතහරින්න එපා කියලා සඳහන් කරනවා. මොකද නුවණක්කාරයෙක් නම් වෑයමෙහි යෙදෙනවා. මුලින් අපහසු වුණා කියලා නුවණක්කාරයා අතහැරලා නතර වෙන්නේ නැහැ. වෑයමෙහිම යෙදෙනවා කොහොම හරි මම මේ ධානයට ළඟා වෙනවා කියන අරමුණ ඇතුව. අන්න ඒ කාරණාව නිසා මෙහෙම පැහැදිලි කරනවා ඉත්වාහි සම්මං වායාමං විශේෂං නාම මානවෝ අධිගච්ඡේ පරිත්තම්පි ථාන මේතං නවිජ්ජති. ඉත්වාහි සම්මං වායාමං විශේෂං නාම මානවෝ. එතකොට කාටද මෙතන මේ මානවෝ කියලා සඳහන් කරලා තියෙන්නේ? මානවෝ කියලා සඳහන් කරනවා පුද්ගලයා කියන අර්ථයත් විශේෂයෙන් මානවක කියලා හඳුන්වන්නේ මේ තරුණයාට. මානවකයා කියලා කියන්නේ තරුණයාට. ඒ නිසා සඳහන් කරනවා මේ සම්මා වායාමයේ අතහැරලා මේ විශේෂයක් අධිගමනය කරනවා කියන එක තරුණයෙකුටවත් කරන්න බෑ කියලා. සම්මා ව්‍යායාමයේ අතහැරලා මේ යහපත් වූ වෑයම අතහැරලා විශේෂයක් අධිගමනය කරනවා. නිමිත්තක් ධානයක් හොයනවා කියන එක සමාධියක් ධානයක් හොයනවා කියන එක තරුණයෙකුටවත් කරන්න බෑ කියලා සඳහන් කරනවා. එතකොට තරුණයෙකුටවත් කරන්න බෑ කියලා සඳහන් කරාම මේ කාරණාවෙන් මනාව පැහැදිලි කරනවා මේ භාවනාවල් බොහොම වේගෙන් ඉදිරියට දියුණු කරගන්න තරුණ වයසට ශක්තිය තියෙනවා කියන එක. තරුණයන්ට හොඳට ඒක දියුණු කරන්න ශක්තිය තියෙනවා. මානවෝ කියලා කිව්වේ මිනිස්යන්ගිනුත් මේ තරුණයා කියන අර්ථය පැහැදිලි කරන්න. ඒ නිසා සඳහන් කරනවා භාවනාවල් ඊටාම ලේසියෙන් වඩන්න පුළුවන් මේ තරුණ මනසට. නමුත් සම්මා වායාමයේ නැත්තම් තරුණයෙකුටවත් මේ වැඩේ කරන්න බෑ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා තරුණයෙක් වුණත් සම්මා වායාමයෙන් තොරනම් විශේෂයක් එහෙම නැත්නම් මාර්ගඵලයක් ලබන්න බැහැ කියලාමයි සඳහන් කළේ. සම්මා වායාමය නැත්තම්. ඒ නිසා සඳහන් කරනවා චිත්තප්පවත්ති ආකාරං තස්මා සල්ලක්ඛයන් බුදෝ සමතං විරියස්සේව යෝජයේත පුනප්පුනං. හිතේ පවතින ආකාරය මනා අවබෝධයෙන් සලකා තමන්ගේ හිත මේ වෙනකොට ක්‍රියාත්මක වෙන හැටි ඊටාම අවබෝධයෙන් සලකගෙන වීරිය සමතාවෙහි නැවත යෙදෙව් කියලා සඳහන් කරනවා. වීරිය සමතාවෙහි නැවත යෙදෙව්. සිත අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ වීරිය අඩුද වීරිය වැඩිද කියන එක අවබෝධ කරගන්න ඕනේ. අඩු නම් වැඩි කරන්න ඕනේ, වැඩි නම් අඩු කරන්න ඕනේ. ඒකයි වීරිය සමතාවෙහි නැවත යෙදෙව්. වීරිය සම කරලා නැවත උත්සාහ කරන්න එකපාරක් දෙපාරක් උත්සාහ කරලා අතහරින්න එපා. ඊසකම්පි ලයං යන්තං ඊසකම්පි ලයං යත්තං පග්ගන් හේනේව මානසං අච්චාරද්දං නිසීදෙත්වා සමමේව පවත්තයේ. කුසීත පක්ෂයට ගියහම
මනස උනන්දු කරන්නත් වීරිය වැඩි වුණාම ඒ සමව පවත්වන්නත් කියලා සඳහන් කරනවා. කම්මැලි වුණාම උනන්දු කරන්න ඕනේ, වීරිය වැඩි වුණාම අඩු කරලා සම කරන්න ඕනේ කියන කාරණාව මේ කාරණාවට බුදුරජාණන් වහන්සේ මනාව උදාහරණ කීපයක් පැහැදිලි කරලා තියෙනවා. කොහොමද වීරිය වැඩි කරන්නේ, වීරිය අඩු කරලා මේක සමව පවත්වන්නේ කොහොමද කියන උදාහරණය. මෙතන සඳහන් කරනවා රේණුම්හි උත්පල දලේ සුද්දේ නාවාය නාලියා. උදාහරණ පහක් තියෙනවා. පළවෙනි එක තමයි රේණුම්හි. මෙතන රේණුම්හි කියලා සඳහන් කරන්නේ මල්වල රේණු. උත්පල දලේ. උත්පල දලේ කියන්නේ උපුල් පතක්. උපුල් පතක් කියලා කියන්නේ මානෙල් මලක පෙත්තක්. එතකොට මේ ඊටාම සියුම් කාරණාවක් පැහැදිලි කරන්න හදන්නේ. උපුල් පතක්. ඊළඟට සඳහන් කරනවා මකුළු දැලක්. උපුල් පතක් මකුළු දැලක්. සුද්ධේ මේ නැවක නාවාය නාලියා. සුද්ධේ නාවාය නැවක රුවල නාලියා කියලා සඳහන් කරන්නේ මේ පැතලි භාජනයක්. පැතලි භාජනයකට තෙල් දාලා තියෙන්නේ. ඉතින් මේකේ උදාහරණය සඳහන් කරන්නේ පැතලි භාජනයක තියෙන තෙල් ඊටාම සියුම් නලයකට හැලෙන්නේ නැතුව වක් කරන්න ඕනේ. ඒකට ඒක හරි අමාරුයි. පිඟානකට තෙල් දාලා චූටි බටයකට වක් කරන්න කියලා කිව්වොත් ඒක ඊටාම අමාරු වැඩක්. ඒ නිසා මේ උදාහරණ ටික මේ විදිහට පැහැදිලි කරනවා. පළවෙනි උදාහරණය යම්සේ අදක්ෂ වූ මීමැස්සෙක්, දක්ෂ නැති මීමැස්සෙක් සඳහන් කරනවා ගහේ මල් පිපිලා තියෙනවා දැනගෙන මේ මීමැස්ස දැනගන්නවා ගහේ මල් පිපිලායි තියෙන්නේ කියලා. මෙයා ඊටාම වේගෙන් ඇදීගෙන යනවා මල දක්වා. දැන් මෙයාගේ වේගය මෙයාට පාලනය කරගන්න බැරුව යනවා. වේගය පාලනය කරගන්න බැරි නිසා මෙයා මල් පාස් කරගෙන ගිහිල්ලා තමයි පාත් වෙන්නේ. එයාට කෙලින්ම මලට පාත් වෙන්න බැරුව යනවා. වේගය වැඩි. මල පාස් කරලා ගිහිල්ලා තමයි පාත් වෙන්නේ. එහෙම පාත් වෙලා ආපහු හැරිලා මලට එනකොට සඳහන් කරනවා රේණු ටික විනාශ වෙලා කියලා. එතකොට එයාට එකකින් පැණි හොයන්න බැරුව යනවා. මීමැස්සා අදක්ෂයි. ඊළඟට උදාහරණයක් සඳහන් කරනවා අන්න ඒ වේගය වැඩි නිසා ඔහු මල පහු කරලා පාත් වෙච්ච නිසා ඔහුට බලාපොරොත්තු වෙන දේ කරගන්න බැරි වෙනවා. ඔහු නැවත ඒ මල වෙත එනකොට මලට හානි වෙලයි තියෙන්නේ. හානි වුණාට පස්සේ ඒ මලෙන් පැණි හොයන්න රේණු හොයන්න ඔහුට අපහසු වෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා තවත් අදක්ෂ වූ මීමැස්සෙක්. එයත් දැනගන්නවා ගහේ මල් පිපිලා තියෙන්නේ. මෙයත් දක්ෂ මීමැස්සෙක් නෙමෙයි. මෙයත් අදක්ෂයි. මේ අදක්ෂ වූ මීමැස්සා මන්ද වූ වේගයකින් එනවා. හයියෙන් එන්නේ නැහැ. ඉක්මනට එන්නේ නැහැ. බොහෝම හිමින් මෙයා පියාසර කරනවා. ඒ එන විට රේණු විනාශ වෙලයි තියෙන්නේ. මල් උදේම පිපෙනවනේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි දකින්නේ මීමැස්සෝ පාන්දරම මලට යනවා. දැන් මෙයා එන්නේ පරක්කු වෙලා. හිමින් එන්නේ. හිමින් එනකොටත් රේණු විනාශ වෙලා කියලා කියන්නේ සමහරලාට අනික් අය ඒ රේණු වල තියෙන අවශ්‍ය දේවල් අරන් ගිහිල්ලා. එතකොට වේගය වැඩි වෙච්ච මීමැස්සටත් බැරි වුණා. වේගය අඩු වෙච්ච මීමැස්සටත් බැරි වුණා. ඒ නිසා සඳහන් කරනවා දක්ෂ වූ මීමැස්සා සම වූ වේගයකින් පියාඹල ඇවිල්ලා ඒ පුෂ්ප රාශිය මත සම්ප්‍රාප්ත වෙනවා. දක්ෂ මීමැස්සා සමාන වූ වේගයකින් එන්නේ වැඩිත් නෑ අඩුත් නෑ. ඔහු කෙලින්ම ඇවිල්ලා පුෂ්ප රාශිය මත පතිත වෙලා බලාපොරොත්තු වෙන දේ සිද්ධ කරගන්නවා කියලා සඳහන් කරනවා. ඔහු යම් රේණු ප්‍රමාණයකට කැමැතිද ඒ ප්‍රමාණයට රේණු අරගෙන ඇවිල්ලා මధు රස අනුභව කරන්න සමත් වෙනවා කියලා. සම වූ වේගයකින් ගියපු නිසා. එහෙනම් රේණුම්හි කියලා සඳහන් කරපු උදාහරණය විස්තර කළේ එහෙම. ඊළඟ උදාහරණය පැහැදිලි කරනවා උත්පල දලේ කියපු කාරණාව. ශල්‍ය වෛද්‍යවරයෙක් තමන්ගේ අතවැසියා පුහුණු කරනවා. ශල්‍ය වෛද්‍යවරයාගේ අතවැසියා ඊටාම දක්ෂ වෙන්න ඕනේ.
වෛද්‍යවරයා සමහරලාට එයාට කතා කරලා එයාගෙන් අවශ්‍ය ආයුධ ඉල්ලන්නේ නැහැ. අතවැසියා දැනගන්න ඕනේ දැන් ඕන වෙන්නේ මේකයි දැන් ඕන වෙන්නේ මේකයි. බලනකොට දෙන්න සූදානම් වෙන්න ඕනේ. එහෙමනම් වෛද්‍යවරයා මේ අතවැසියා මනාව පුහුණු කරලා තියන්න ඕනේ. එහෙම නැත්නම් රෝගියාටත් හානි වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසායි සඳහන් කරන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්ගේ අතවැසියෙක් පුහුණු කරන විට මේ ජලයේ තියෙන උපුල්පතක් මහනෙල් පෙත්තක් ඔහුට ඡේදනය කරන්න දෙනවා. එතකොට අපි දන්නවා මහනෙල් පෙත්ත කොයිතරම් සියුම්ද. දැන් මෙයාට ඊටාම තියුණු පිහියක් දීලා තියෙන්නේ. මේ මහනෙල් පෙත්ත මේ පිහියෙන් ඡේදනය කරලා එක ස්තරයක් අයින් කරන්න ඕනේ. පෙත්තම දෙකට කපලා බෑ. එහෙමම පෙත්ත තියෙනකොට එක ස්තරයක් අයින් කරන්න ඕනේ. නමුත් මේ සේවකයා අදක්ෂ නිසා ඔහු අතින් එකපාරම පිහිය වැටිලා මානෙල් පෙත්ත කැපිලම යනවා. එතකොට ඔහුගෙන් බලාපොරොත්තු වෙච්ච වැඩේ කරගත්තේ නැහැ. තවත් විටක මේ සේවකයා පුහුණු කරනකොට ඔහුත් අදක්ෂයි. අදක්ෂයි කියන්නේ ඔහු බය වැඩි. ඉස්සල්ලා කෙනාට ඒ බය නැතුව තිබුණා. දැන් මොහු බය වැඩි නිසා මොහුට උපුල් පෙත්ත ඡේදනය කරන්න බැරුව යනවා. එහෙමනම් ඒත් බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. තවත් අදක්ෂ වූ පුහුණු වෙන්නේ පත සිදුරු කරන්න ඔහුට බැරුව යනවා. ඒ මොකද උවමනාවට වඩා බය තියෙනවා. එහෙමනම් බය වැඩි වුණත් බය නැති වුණත් මේ කාරණාව සම්පූර්ණ කරන්න බෑ. දෙකම එකයි. බය වැඩි වුණත් විනාශ වෙනවා. බය නැති වුණත් ඒ කාරණාවට එළඹෙන්න බැරුව යනවා. ඒ නිසා සඳහන් කරනවා දක්ෂ වූ අතවැසියා සම වූ ප්‍රමාණයෙන් ඒ ආයුධයෙන් කාරණාව හරියටම කරගන්නේ ශිල්පය පිරිසිදු කරගන්නේ තමන්ගේ ශිල්පය ශිල්ප කර්මය කියන්නේ ශිල්ප ක්‍රියාව හරියටම කරලා ලාභ ලබන්නේ දක්ෂ වූ අතවැසියා විතරයි. මේ කාරණාව හරියටම කෙරුවොත් ඔහුට මහත් වූ ලාභ හම්බ වෙනවා. හරියටම කරපු නිසා. එහෙනම් දක්ෂ වෙන්නේ මේ සමව මේ කාරණාව කරන්න සූදානම් වෙන පුජ්‍යලයා ලාභ ලබනවා කියන කාරණාව දෙවැනි උදාහරණයෙන් පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනේ ඒ කාරණාව සම්බන්ධ තුන්වෙනි උදාහරණය රජතුමා යම් පිරිසකට කියනවා මේ මකුළු දැලක් මීටර 4ක විතර මකුළු දැලක් අරගෙන එන්න කියලා. මීටර 4ක විතර මකුළු දැලක් අරගෙන ආවොත් කහවණු 4000ක විතර සත්කාරයක් කරනවා. කහවණු 4000කින් විතර ඔහුට උපහාර දක්වනවා කියලා කියනවා. හැබැයි මකුළු දැල ගේන්න ඕනේ මීටර 4ක් විතර දිගට, රියන් 4ක් විතර දිගට ගේන්න ඕනේ. දැන් එතකොට අදක්ෂ වූ පුද්ගලයෙක් කැලේට ගිහිල්ලා මකුළු දැලක් ළඟ හිටගෙන එකපාරම මකුළු දැල කඩලා ගන්නවා. එහෙම වුණොත් ඒ පුද්ගලයාට ඒ අවශ්‍ය දිග ගන්න බැරුව යනවා. ඊළඟට සඳහන් කරනවා අදක්ෂ පුද්ගලයා එහෙම ගන්න උත්සාහ කළොත් බැරි වෙනවා. නමුත් දක්ෂ පුද්ගලයා මේ බඹ 4ක් පමණ වෙන මකුළු දැල දක්ෂ පුද්ගලයා සුදුසු දණ්ඩක් අරගෙන ගිහිල්ලා ඊටාම පරිස්සමෙන් සම වූ ප්‍රයෝගයකින් මකුළු නූල නොකැඩී ඒ දණ්ඩෙහි ඔතා ගන්නවා. හිමීට දණ්ඩක් අරගෙන ගිහිල්ලා ටික රවුම් කර මේ නූල මේ දණ්ඩේ ඔතා ගන්නවා. අන්න ඒ පුජ්‍යලයා රජුරුවන්ගෙන් ලැබෙන්න තියෙන සම්මානය ලබා ගන්නවා. අදක්ෂ පුජ්‍යලයාට බැරි වුණා. ඊළඟට හතරවෙනි උදාහරණය සඳහන් කරනවා අදක්ෂ වූ නැව් පදවන්නා. නැවිය දක්ෂ නැහැ. දක්ෂ නැති නිසා බලවත් වාතයේ රුවල පුරවනවා. මේ රුවල් නැවක් ගැන කියන්නේ. හුළඟේ ආධාරයෙන් ඒ දිශාවෙන් හමන හුළං උපයෝගී කරගෙන තමයි මේ නැව තමන්ට අවශ්‍ය දිශාවට මෙයා පදවගන්නේ. ඉතින් එතකොට මේ නැව් පදවන්නා අදක්ෂ නම් මහ ඡණ්ඩ මාරුතයක් එන වෙලාවට ඔහු රුවල දිගාරිනවා. එහෙම වුණොත් තමන්ගේ අවශ්‍ය පැත්තට නෙමෙයි නැව යන්නේ, නැව වෙන කොහාටවත් ගසාගෙන යනවා. ඊළඟට සඳහන් කරනවා තවත් අදක්ෂ වූ නැවියෙක්
මන්ද වූ වාතයේ රුවල අකුලනවා. මන්ද වූ වාතයේ රුවල දිගාරින්න ඕනේ. නමුත් මෙයා අදක්ෂ නිසා මන්ද වූ වාතයේ රුවල අකුලනවා. එහෙම වුණොත් බලාපොරොත්තු වෙච්ච තැනට යන්න බැරුව යනවා. ඊළඟට සඳහන් කරනවා දක්ෂ වූ නියාමකයා බලවත් වාතයේදී රුවල බාගෙට අකුලනවා. වාතය බොහොම බලවත් වෙලා තියෙන වෙලාවට අකුලන්නෙම නෑ බාගයයි අකුලන්නේ. ටිකක් හුලං පුරවනවා. සුළඟ අඩු වෙලාවට රුවල හොඳට දිගාරිනවා. එහෙම කරන පුද්ගලයා ඊටාම දක්ෂයි. ඒ පුද්ගලයාට පුළුවන් සම වූ වේගයකින් අවශ්‍ය තැනට නැව අරගෙන යන්න. ඊළඟට අන්තිම උදාහරණේ පස්වෙනි කාරණාව. පස්වෙනි කාරණාව පැහැදිලි කරනවා යම් ආචාර්යවරයෙක් තම අතවැසියාට කියනවා පිඟානක් වගේ උපකරණයක්. ඊටාම පැතලි උපකරණය. මේ උපකරණයට තෙල් දාලා තියෙනවා. මේ තෙල් හලන්නේ නැතුව ක්‍රමානුකූලව පුංචි නලයක් තියෙන තැනට මේ තෙල් වක් කරන්න කියලා. නමුත් අතවැසියා අදක්ෂ නම් ඔහු වේගවත් වෙන නිසා තෙල් වක් කරන්න බැරුව යනවා හැලෙනවා. ඔහු මන්ද වුණොත් ඔහුට තෙල් බින්දුවක්වත් දාගන්න බැරුව යනවා. දක්ෂ වූ අතවැසියා ක්‍රමානුකූලව මේ නලය උස්සන පාත් කරන ප්‍රමාණය දැන් පැතලි භාජනයේට කටටම තියාගෙන වක් කරන්නත් බෑ. වක් කරනකොට තෙල් බින්දුව වැටෙන්නේ කොයි ප්‍රමාණයෙන්ද කියන කාරණාව හොයාගෙන ඔහු ක්‍රමානුකූලව මේ නලයට තෙල් පුරවනවා කියලා සඳහන් කරනවා මේ උදාහරණ 5. එතකොට ඒකෙන් සඳහන් කරන්නේ කොයි වාගේ කාරණාවක්ද කියලා සඳහන් කරනවා මෙන්න මේ වගේ යම් යෝගාවචර භික්ෂුවක් උපන්නා වූ නිමිත්තෙන් ශීඝ්‍රයෙන් අර්පණාවට පැමිණෙන්නේ මී කියලා දැඩි වීරියක් කරනවා. යම් භික්ෂුවක් විසින් උපන්නා වූ නිමිත්තෙන් දැන් නිමිත්ත ලැබිලා තියෙන්නේ. නිමිත්ත හම්බ වුණ නිසා වේගෙන් ධානයේ වෙත යන්න ඕනේ කියලා වීරිය වැඩි කරනවා. මේ භාවනාව පටන් ගන්න කෙනා ගැන එහෙම නෙමෙයි සඳහන් කරන්නේ. මේ උදාහරණ වලින් කියාගෙන එන්නේ ඉස්සරලාම භාවනාව පටන් ගන්න ආධිකම්මිකයෙක් ගැන නෙමෙයි. දැන් භාවනාව සෑහෙන්න දියුණු වෙලා නිමිත්ත පවතිනවා. එහෙම කෙනෙක් ගැන මේ කියන්නේ. ඒ කියන්නේ එතකොට මේ කර්මස්ථානයේ සෑහෙන දුරට අපි දැන් ඇවිල්ලා තියෙන. දැන් නිමිත්තට එනකන් ඇවිල්ලා. දැන් කතා කරන්නේ නිමිත්ත තියෙන කෙනෙක් ගැන. නිමිත්ත දැක්කට පස්සේ තමයි මෙයාට හිතෙන්නේ නිමිත්තත් මට ලැබුණා නම් දැන් තියෙන වේගෙන් ධානයේ ගාවට යන එක. ඒ නිසා එහෙම උත්සාහ කරනවා. හැබැයි එහෙම උත්සාහ කරන්න දැඩි වීරියක් අරගත්තොත් සමහර වෙලාවට තිබුණ නිමිත්තත් නැතුව යනවා. ඒ නිසා ඊටාම වීරියෙන් ඒක කරන්න බෑ කියන කාරණාවයි සඳහන් කරන්නේ. එතන සඳහන් කරනවා අන්න ඒ වෙලාවේ කලබල වෙන්න ගියොත් සියලුම නිමිති නැති කරගන්නවා කියලා. කලබල වෙන්න හොඳ නෑ. තවත් කෙනෙක් මට වීරිය වැඩිද කියලා හිතලා වීරිය හොඳටම අඩු කරනවා. තව කෙනෙක් හිතනවා මම මේ කරගෙන යනවා වීරිය වැඩිද? එහෙම වුණොත් මට නිමිත්ත තුලින් ධානයට යන්න බැරි වෙයිද? එහෙම කියලා කල්පනා කරලා කරන උත්සාහය අඩු කරනවා. ඒ උත්සාහය අඩු කෙරුවොත් සඳහන් කරනවා ඒකෙන් වෙන්නේ තියෙන සමාධියනුත් තමන් පිරෙහෙන්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා අන්න ඒ නිසායි මල්වල රේණුයෙහි උපුල් පතෙහි මකුළු නූලෙහි නැවෙහි නැවියෙහි මේ මීමැස්සා වගේ සමව උත්සාහ කරන කෙනෙක් සමව පවතින කෙනෙකුට විතරයි මේ නිමිත්ත තුලින් ධානය දක්වා ගමන් කරන්න පුළුවන් වෙන්නේ කියලා. හැම වෙලාවෙම සම උත්සාහයක් තියෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා කොහොමද මේ නිමිත්ත ලබා ගත්තාම නිමිත්ත බොහෝ කාලයක් තියාගන්නේ කොහොමද? දැන් නිමිත්ත එනවා. දැන් මට නිමිත්ත ලබාගෙන තියාගන්න ඕනේ. නිමිත්ත දිහා බලන්න ඕනේ. නිමිත්ත තුලින් දකින්න ඕනේ. මගේ නිමිත්ත රැක ගන්න ඕනේ. දැනට තියෙන නිමිත්ත එනවා, නිමිත්ත යනවා. ඒ නිසා දැන් සඳහන් කරනවා කොහොමද
ඒ නිමිත්ත බොහෝ කාලයක් තියාගන්නේ? ඒ සඳහා තියෙනවද ක්‍රමවේදයක්? ආපු නිමිත්ත තමන් ගාව තියාගන්න ක්‍රමවේදයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් අහලා මෙහෙම සඳහන් කරනවා. චිරට්ටිති සම්පාදතං කියලා කියන්නේ බොහෝ කාලයක් ඒක සම්පාදනය කරලා තියාගන්නේ කොහොමද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒකට උපදෙස් දෙනවා. කොහොමද එන නිමිත්ත යන්න දෙන්නේ නැතුව තියාගන්නේ? මේ විදිහට නිමිත්ත එක වතාවක් ලබාගත් කෙනා වාලවේදී දනුද්දරයෙක් වගේ ඒ මතක තබාගත යුතුයි කියලා සඳහන් කරනවා. සංකීර්ණ බව කොච්චරද කියන කාරණාව එකෙන් කියනවා. වාලවේදී දනුද්දරයෙක් වගේ කොහොමද නිමිත්ත මම ළඟට ආවේ කියන කාරණාව මතක තියාගන්න කියනවා. ඒ කොහොමද? එහෙම නැත්තම් දක්ෂ වූ අරක් කැමියෙක් වගේ මතක තියාගන්න කියලා කියනවා. වාලවේදියෙක් වගේ මතක තියාගන්න කියනවා. එහෙම නැත්තම් දක්ෂ වූ අරක් කැමියෙක් වගේ මතක තියාගන්න කියලා කියනවා. අරක් කැමිය කියලා කියන්නේ කෑම උයන කෙනාට. එතකොට මොකද්ද මේ උදාහරණයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්න හදන්නේ? උදාහරණ දෙකක් මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට පළවෙනි එක තමයි දක්ෂ වූ වාලවේදියෙක් වගේ. එතකොට කාටද මේ වාලවේදීන් කියලා කියන්නේ? මේ දුනුආයන්ගෙන් අති ප්‍රබල දුනුආයෝ. මේ දුනුආයන්ට දුන්න උපාධි 4ක් පිළිබඳව මම හිතන්නේ අපි කලින් සාකච්ඡා කළා. උපාධි 4ක් තියෙනවා. එකක් අක්කන වේදී. අකුණු එළියෙන් නැත්නම් අකුණක් උපුරනකොට විදුලි කොටනවන්නේ. ඒ විදුලිය වැටෙන එළියෙන් තමයි මෙයා ඊතලයේ මුදා හරින්න ඕන ඉලක්කය මෙයා හොයාගන්නේ. මහ කළුවරේ ඉන්නේ. විදුලියක් කොටනකොටම විදුලිය වැටෙනකොටම මෙයා ඉලක්කයත් හොයාගෙන ඊතලෙත් එතෙන්ට මුදා හරිනවා. විදුලිය කියලා අපි කියන්නේ මේ විදුලිය මොනතරම් වේගෙන් අතුරුදහන් වෙනවද? අකුණක් පුපුරන්න කලින් වැටෙන විදුලිය. ඒ විදුලි එළියෙන් ඉලක්කයත් හොයාගෙන ඉලක්කයට ඊතලෙත් මුදා හරිනවා. ආන් එහෙම අයට කියනවා අක්කන වේදී කියලා. තව කෙනෙක් ඉන්නවා ශබ්ද වේදී. එයත් මහා කරුවලේ ඉන්නේ. දැන් කරුවලේ ඉන්නේ අපි කියමු මෙයා ඉන්නේ මුවෙකුට විදින්න. කරුවලේ ඉන්නේ. දැන් මේ මුවා මේ කැලෑවේ කැරකිලා ඇවිල්ලා යම් තැනක ඉඳගෙන කෑ ගහනවා. ඒ කෑ ගහනකොට කෑ ගහන හඬෙන් මෙයා තීරණය කරනවා මුවා ඉන්නේ මේ පැත්තේ. මුවා දැන් හැරිලා ඉන්නේ මේ පැත්තට. එයා බලාගෙන ඉන්නේ මේ පැත්ත. කෙලින්ම මන් දිහා බලාගෙනද නැත්නම් මට එයාගේ හරස් පැත්තද පේන්නේ? මෙයාගේ ඇහැ තියෙන්නේ මෙතනයි, කට තියෙන්නේ මෙතනයි, පපුව තියෙන්නේ මෙතනයි. මේක මේ හඬෙන් තමයි තීරණය කරන්නේ. මුවාගේ හඬ ඇහෙනකොටම මුවාට විදින්න ඕනේ කනට නම් මෙයා කනට ඊතලේ යොමු කරනවා. අර හඬෙන් තමයි මෙයා ඒ තැන අනුමාන කරන්නේ. කටහඬාවේ මෙහෙමයි, එහෙමනම් බලාගෙන ඉන්නේ මේ පැත්තයි, කන තියෙන්නේ මේ පැත්තේයි. ඇහැට විදින්න ඕන නම් තීරණය කරනවා ඇහැ, කටට විදින්න ඕන නම් තීරණය කරනවා කට. හරියටම අනුමාන කරලා විද්දාම කනට විද්දොත් කනට මිසක් කන ළඟටවත් නෙමෙයි වදින්නේ. හරියටම කනටම ඉලක්ක කරනවා. ආන් ඒගොල්ලන්ට කියන ශබ්ද වේදී. ශබ්දයට අනුව විදිනවා. අක්කන වේදී, ශබ්ද වේදී, සර වේදී, ඊළඟට වාල වේදී. වාල වේදී කියලා කියන්නේ මේ අස්සෙකුගේ ලෝම ගහක්. අස්සෙකුගේ ලෝම ගහක් ගලවලා අරගෙන ඒකේ යටින් ගැට ගහනවා බටු ගෙඩියක් නැත්නම් දොඩම් ගෙඩියක් හරි මොකක් හරි ටිකක් ලොකු දෙයක් ගැට ගහනවා. ගැට ගහලා ලෝම ගහේ අනික් කෙරවල මොකක් හරි දණ්ඩක ලීයක ගැට ගහනවා. ගැට ගහලා මේක උඩ එල්ලනවා. උඩ එල්ලලා මේ ශිල්පියා අරගෙන යනවා යම් ප්‍රමාණයක දුරකට. ප්‍රියංගානක දුරකට ගෙනියනවා. දැන් අස්සලෝමේ නම් පේන්නේ නැහැ. නමුත් දොඩම් ගෙඩිය හරි බටු ගෙඩිය හරි පේනවා. ආධාරක ලීයත් පේනවා. දැන් මෙයා අනුමාන කරන්න ඕනේ මේ බටු ගෙඩිය මෙතන එල්ලෙනවා පේනවා නම් මෙන්න මේ විදිහට අස්සලෝමේ තියෙනවා. දැන් මෙයා විදින්න ඕනේ කොහොමද? අස්සලෝමේ කැඩෙන්න නෙමෙයි විදින්නේ. අස්සලෝමේ දෙකට පැලෙන්න විදින්න ඕනේ. එතකොට ලෝම ගහ පේන්නේ නැහැ. සඳහන් කරනවා මොවුන් විදිනවා. ලෝම ගහ දෙකට ඉරිලා ඊතලයේ මැද්දෙන් ගමන් කරනවා. ආන් ඒගොල්ලන්ට කියනවා වාලවේදී කියලා. එහෙමනම් මෙතන සඳහන් කරනවා මේ වාලවේදී දනුද්දරයෙක් තරම් දක්ෂ වෙන්න ඕනේ කියලා.
මේක ආරක්ෂා කරගන්න. වාලවේදී දක්ෂයෙක්. ඒ මොකද දැන් නිමිත්ත එනවා යනවා. ආන්ගේ එනවා යනවා තියෙන නිමිත්ත මංගාව තියාගන්නේ කොහොමද? ඒ තියාගන්න නම් වාලවේදී දනුද්දරයෙක් වගේ දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් දක්ෂ අරක්කෙමියෙක් වගේ වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එහෙනම් මේ වාලවේදී දනුද්දරයා එහෙම සඳහන් කරනකොට මෙතන පැහැදිලි කරනවා කොයි වගේද වාලවේදී දනුද්දරයා. දැන් එයා මේ අස්සලෝමයට විදින්න පළවෙනි පාරෙන්ම විද්දද මේක ඉරාගෙන යන්නේ. පළවෙනි පාරෙන්ම විදින්න බෑනේ. මෙයා 10 වතාවක් 20 වතාවක් 100 වතාවක් 1000 වතාවක් මේක ප්‍රගුණ කරන්න ඇති. දැන් මේ පේන්නේ නැති ලෝම ගහ දෙකට ඉරෙන්න විදින්න ඕනේ. මොන තරම් වෑයම් කරන්නයිද, කොයි තරම් පරිශ්‍රම දරන්නයිද, කොයි තරම් උත්සාහයක් දරලා පළවෙනි පාර මෙයා විද්දා. දැන් මේ අපි කිමුකෝ අවුරුදු ගාණක් කියලා. අවුරුදු ගාණක් උත්සාහ කරලා පළවෙනි පාරම එක පාරක් දැන් මේ අවුරුදු ගාණක උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට පළවෙනි වතාවට අස්සලෝමයේ දෙකට පැලෙන්න විද්දා. එහෙනම් මෙයා දැන් කොහොම මතක තියාගන්න ඕනද? අස්සලෝමයේ දෙකට පැලෙන්න විදපු ඊතලේ විදින වෙලාවේ මගේ කකුල් දෙක තියාගෙන හිටියේ මම කොහොමද? මගේ දුන්න තියාගෙන හිටියේ කොහොමද? මම දුන්න අල්ලගෙන හිටියේ කොයි විදිහටද? මගේ අත ඊතලයට යොමු වෙලා තිබුණේ කොයි ආකාරයෙන්ද? මම දුනුදිය ඇද්දේ කොයි ප්‍රමාණයටද? මම ඊතලයේ මුදා හැරියේ කොයි ආකාරයෙන්ද කියන කාරණා ටික හොඳට මතක තියාගෙන හිටියොත් ඒ ක්‍රමය අනුගමනය කරලා දෙවනි පාර විදින ඊතලෙත් සාර්ථකයි. දැන් ඒ කියන්නේ කොයි තරම් මේක පිළිබඳව සිහියක් පවත්වන්න ඕනේද? Taman ඒ වෙලාවේ හැසිරුනේ හැටි හරියටම මතක තියෙන්න ඕනේ. එහෙම මතක තියාගෙන ඒ ක්‍රමයටම දෙවනි ඊතලෙ මුදා හැරියොත් ඒකත් අර විදිහටම යවන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ මෙන්න මෙතන සඳහන් කරනවා මේ කාරණාව සම්බන්ධයෙන්. පළමුවෙන්ම නිමිත්ත පහල කරගන්න උත්සාහ කරන කෙනා. එහෙම නැත්නම් මෙන්න මේ වාලවේදියා ප්‍රථම වතාවට තම ඊතලයේ අස්වලෝමයේ ස්පර්ශ කරන්නේද? අන්න ඒ වගේ තමයි ප්‍රථම වතාවට නිමිත්ත පහල කරගන්න කෙනා. භාවනා කරලා මේ හොයන්නෙම අනේ මට කවදා නිමිත්ත පහළ වෙයිද කියලා. මෙහෙම වඩාගෙන යනකොට එයාට එකපාරම නිමිත්ත පහළ වෙනවා. ඒක එකපාරම වෙන දෙයක්. හැබැයි මේක අහම්බෙන් වෙන දෙයක් නෙමෙයි. මේ නිමිත්ත පහළ වෙනවා කියන එක අහම්බෙන් වෙන්නේ නෑ. ඒ කාරණාව ඉස්සරහට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. දැන් එතකොට මෙයා එකපාරම නිමිත්ත ලැබුවා. හැබැයි නිමිත්ත ලැබුවට නිමිත්ත හුඟක් වෙලා තියාගන්න බැරුව ගියානේ. දැන් මේ කතා කරන්නේ මේ සාකච්ඡා කරන්නේ නිමිත්ත පවත්න්නේ කොහොමද කියලා. නිමිත්ත ආවා. ඇවිල්ලා ගියා. දැන් එතකොට මෙයාට ඕනේ අනේ නිමිත්ත ආවා. මං ආයේ කොහොමද මේ නිමිත්ත අරගන්නේ? ඒක කොහොමද පවත්වන්නේ? එහෙනම් අර වාලවේදියා මතක තියාගන්න ඕනේ වුණා. කකුල තියාගත්තේ කොහොමද? අත තිබ්බේ කොහොමද? දුන්න තිබ්බේ කොහොමද? දැන් මෙයාටත් එහෙනම් මතක තියාගන්න ඕනේ. එදා හරියට මම වාඩි වුණේ කොහොමද? ඒ විතරක් නෙමෙයි. තව හිතන්න හුඟ දේවල් තියෙනවා. මම අද ආහාරයට ගත්තේ මොනවද? දැන් එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ එව්ව වටිනවද මේ නිමිත්ත පහල කරන්න කියලා. කෑම කාපු හැටි, නාපු හැටි, ඇඳපු ඇඳුම වටිනවද මේ නිමිත්තට කියලා. එහෙනම් අපි හිතන්නේ නැති තැනක වටිනාකම සැඟවිලා තියෙනවා. මතක ඇති අපේ අයට අපි ඊට කලින් දවසක සාකච්ඡා කළා මාතික මාතාවගේ කතාව. ස්වාමින් වහන්සේලා පිරිසකගෙන් කර්මස්ථාන අරගෙන මේ ධ්‍යාන ලබාගෙන මාර්ගඵල වලට ඇවිල්ලා අනාගාමී තත්වයටපත් වෙලා තමයි මේ මෑණියන් බලන්නේ මට කර්මස්ථාන දුන්න මගේ ආචාර්යවරු යම් ඵලයකට ඇවිල්ලාද කියලා. එතකොට දැක්ක කවුරුවත්ම කිසිම ඵලයකට ඇවිල්ලා නැහැ. නමුත් උන්වහන්සේලාගෙන් කර්මස්ථාන අරගත්ත මෙතුමිය අනාගාමී වෙලා බැලුවා ඇයි මගේ ආචාර්යවරුන්ට තව ඵලයකට එන්න බැරි වුනේ? බලහම අඩුපාඩුව තියෙන ආහාරවල. ඒ නිසා ඇය විසින් උන්වහන්සේලාට සුදුසු ආහාරයක්
සම්පාදනය කළා. හැබැයි අය සම්පාදනය කරන්නේ අභිඥාවෙන් බලලා මෙන්න මේ ආහාර තමයි මේගොල්ලන්ට ඕනේ, ගැළපෙන්නේ. අභිඥාවෙන් බලලායි සම්පාදනය කරන්නේ. ඒ ආහාර වළඳලා නොබෝ දවසකින් සියලුම ස්වාමීන් වහන්සේලා රහත් වුණා. රහත් වුණාට පස්සේ උන්වහන්සේලා දැනගත්තා කොහොමද අපි රහත් වුනේ? මෙන්න මේ සුදුසු ආහාරයේ අඩුපාඩුවයි මෙච්චර කල් තිබුණේ. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරලා මේ මාතාවට ප්‍රශංසා කළා කියලා සඳහන් කරනවා ස්වාමීනි. ඇය අපිට මේ මාර්ගයට උදව් කළා. එහෙනම් අපි හිතුවේ නැති වුණාට ආහාරය කොතරම් බලපානවද? එහෙමනම් අර වාලවේදියා අර විදිහට මතක තියාගත්තා වගේ මෙන්න මේ වෙලාවේ මතක තියාගන්න ඕනේ. අද ගත්ත ආහාරය මොනවද? මං අද නෑවේ කොහොමද? උණු වතුර නෑවද? ඇල් වතුර නෑවද? ඇඟ හේදුවාද? ඔළුවෙම නෑවද? අලුත් ඇඳුම් ඇඳද? කොයි වෙලාවෙද භාවනාවට වාඩි වුණේ? කියන මෙන්න මේ කරුණු රසක් මතක තියාගන්න ඕනේ. පළවෙනියෙන්ම ධානයේ පහළ වුණාද? දැන් එතකොට දැනගන්න ඕනේ අද මට නිමිත්ත ලැබුණා. ධානයේ නෙමෙයි නිමිත්ත. අද මට නිමිත්ත ලැබුණා. නමුත් මෙතෙක් කල මට ලැබිලා තිබුණේ නැහැ. නමුත් අද එහෙනම් මම මොනවද උදේ ඉඳලා කෙරුවේ? කොහොමද උදේ ඉඳලා මගේ කාලය ගෙවුනේ කියන කාරණාව හොඳට මතක තියාගන්න ඕනේ. ආන් ඒ කාරණාව ඔස්සේ ඊළඟ දවසේ සමවදින්න උත්සාහ කළොත් ඒ නිමිත්තට සමවදින්න පුළුවන් වෙනවා. ආන් ඒකයි වාලවේදියෙක් වගේ කියලා සඳහන් කළේ. අතිශයින්ම සිවුම් හොඳ මනා වූ සිහියක්. එතකොට හුලං රැල්ල ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත වෙනුවෙන් විතරක් නෙමෙයි සිහිය පවත්වන්න වෙන්නේ. එදිනෙදා තමන් ජීවත් වෙන හැම ක්‍රියාවක් පිළිබඳවම සිහිය පවත්වන්න වෙනවා. අන්න ඒ නිසා පැරණි ආචාර්යවරු උපදෙස් දෙනවා භාවනාවෙන් සිත එකඟ කරගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා තමන් එදිනෙදා gedara කරන වැඩ ඒ හැම වැඩක්ම සිහියෙන් කරන්න. දැන් අපි භාවනාව ඊටාම සිහියෙන් කරන්න උත්සාහ කරන්නේ නෑ. කෑම හදන වැඩෙත් හරි සිහියෙන් කරන්න. කෑම කන වැඩෙත් සිහියෙන් කරන්න. ඇඳුම් හොදන වැඩෙත් සිහියෙන් කරන්න. ගේ අමදින වැඩෙත් සිහියෙන් කරන්න. මේ කරන හැම වැඩක් පිළිබඳවම මනා වූ සිහියක් පිහිටවාගෙන ඒ වැඩේ කරන පුද්ගලයාට සිහිය පිහිටවන්න ඊටාම පහසු වෙනවා. මොකද හැම වෙලාවෙම සිහිය ප්‍රගුණ කරන්නමයි හැම වෙලෙම ඉදිරිය ඉන්නේ. ඒ නිසා ඒක ඉක්මන් වෙනවා. එහෙම සිහියක් පැවතුනොත් තමයි තමන් ගත්ත ආහාර පාන පිළිබඳව මේ දේවල් පිළිබඳව මනා සිහියක් තමන්ට පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. අනේ නිසා සඳහන් කරනවා භාවනාව කරන කෙනා හොඳට මතක තියාගන්න වෙනවා ප්‍රථමයෙන්ම නිමිත්ත පහළ වුණ දවසේ මොනවද ගත්ත ආහාර ආදී වශයෙන් අපි සඳහන් කරපු කාරණා ටික. ඊළඟට සඳහන් කරනවා ඒ එදිනෙදා ජීවිතේ ඒ ආහාර ගැනීම නාපිරිසිදු වීම ගැන කල්පනා කරනවා වගේම අද දවසේ තිබිච්ච කාලගුණය පිළිබඳව අවබෝධයකුත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මම අද හිටියේ උණුසුම් පළාතකද? එහෙම නැත්නම් සීතල පළාතකද? එහෙම නැත්නම් සමගුණයෙන් පවතින පළාතකද? මේ උණුසුම සීතල සමානභාවයේ මේ දේවලුත් බලපානවා. මේ නිමිත්තට මේ හැම දෙයක්ම බලපානවා. එහෙනම් ඒ කාරණා පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් ආය දවසක නිමිත්තට සමවදින්න බැරි වෙනවා. ඒ කරුණ මතක තිබ්බේ නැත්නම් ආය දවසක නිමිත්තට සමවදින්න බැරුව යනවා. එකපාරක් නම් ඇවිල්ලා ගියා ආය නම් ආවේ නැහැ කියලා තමයි ඊට පස්සේ කියන්න වෙන්නේ. ඒ නිසා දෙවනි කාරණාව සඳහන් කරනවා අපි අර මුලින් සඳහන් කළා වගේ මේ භාවනාව කියන එක අහම්බෙන් නිමිත්ත ලැබුණා කියන කාරණාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් කොහොමද? ප්‍රඥාවෙන්මයි ලබන්න ඕනේ. ඒ නිසා හොඳටම සිහිය තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. අහම්බෙන් ලැබෙන්නේ නැහැ භාවනාවේ යමක්. ප්‍රඥාවෙන්මයි ලැබෙන්නේ. ඒක ලබන්න හොඳ මනා වූ සිහියක් තියෙන්න ඕනේ කියලා දේශනා කළා. පින්නතේ දෙවෙනි උදාහරණය අපි සඳහන් කළේ අරක් කැමිය ගැන. ඒ කාරණාව පහදලි කරනවා අරක් කැමියෙක් තම ස්වාමි පුරුෂයාට ආහාරය පිළියෙල කරගෙන යද්දී ඒ ස්වාමියාගේ රුචිකත්වයට ආහාර ගන්න මතක තියෙන්න ඕනේ. ස්වාමියාට ආහාර හදනවා. අරක් කැමියා දැනගන්න ඕනේ මගේ ස්වාමියා මෙන්න මේ ආහාර වලට වැඩියෙන් රුචි කරනවා. එහෙනම් ඔහු ඒ ආහාර වලට වැඩියෙන් ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ.
මෙන්න මේ විදිහට මේක සිද්ධ වෙන්න ඕනේ කියලා ඔහු මනාව දැනගෙන තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සූත්‍රයක මෙන්න මේ විදිහට සේයතාපි භික්ඛවේ පණ්ඩිතෝ ව්‍යක්තෝ කුසලෝ සුදෝ රාජන්නං වා රාජමහාමත්තං වා සුදු සූත්‍රයේ තමයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. රාජානං වා රාජමහාමත්තං වා. ඒ කියන්නේ මේ සූපවේදියා එහෙම නැත්නම් අරක්කැමියා රජෙකුට මහා අමාත්‍යවරයෙකුට කෑම හදනවා. ඒ හදන වෙලාවේ රජුට මහා ඇමතියන්ට ආහාර සම්පාදනය කරන අරක්කැමියා විසින් නොඑක් ව්‍යංජන වලින් ඒ අයට ආහාර සම්පාදනය කර දීලා ඇඹුල් ආහාර සම්පාදනය කරපු දිනේ ස්වාමියාගේ අදහස කොහොමද? අද මං හදලා දුන්නේ ඇඹුල් ආහාරයක්. ඒ ඇඹුල් ආහාර හදලා දුන්න දවසේ මගේ ස්වාමියාගේ අදහස කොයි විදිහට තිබුණද? මේ ආහාරය දැක්කට පස්සේ මුහුණේ පෙනුම සතුටු සහගතව තිබුණද? නැත්නම් වැඩි කැමැත්තක් නැහැ වගේ කැමැත්තක් නැති බවක් පේන්න තිබ්බද? එතකොට කෑම පිළියෙල කරලා දීලා මෙයා කෑම කන තැන ඉඳලා මේවත් බලන්න ඕනේ. කැමැත්ත පෙන්නනවද? අකමැත්ත පෙන්නනවද? මට කියන්න නැති වෙයි. නමුත් පවත්වන ඉරියව් වලින් දකින්න පුළුවන් කැමැතිද අකමැතිද කියලා. ඒ කාරණාව හොඳට බලාගෙන ඉන්න අර කැමියා දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ඇඹුල් තියෙන ආහාර මොනවද කියලා මෙතන පැහැදිලි කරලා තියෙන කාරණා එකක් දෙකක් මෙතන සඳහන් කරනවා. ඇඹුල් ආහාර වෙනුවෙන් අඹ, ඇඹරැල්ල, මාතුලුංග මොනවද? එතකොට මේ මාතුලුංග කියලා කියන්නේ අපි මේ නස්නාරං කියන જાතියක් තියෙනවා. එතකොට ඒ නස්නාරං වලට තමයි මාතුලුංග කියලා කියන්නේ. ඒත් එක්ක එතකොට මේ නාරම් පරම්පරාවේ තියෙන ඔක්කොම මේ මාතුලුංග කියන නමට ඇතුල් කරන්න පුළුවන්. එතකොට අඹ, ඇඹරැල්ල, මාතුලුංග කියන දේවල් විතරක් මෙතන සඳහන් කරලා තිනවා ඇඹුල් ආහාර පිළිබඳව සඳහන් කරනකොට. ආදී ඇඹුල් ආහාර සම්පාදනයේදී ස්වාමියාගේ හැසිරීම කොහොමද? ඒක අරක්කැමියා දරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා මේ තිත්ත ආහාර සම්පාදනය කරලා දෙනකොට ස්වාමියා ඒකට කොයි වගේ කැමැත්තක් දැක්වුවාද? මෙතන තිත්ත ආහාර කියනකොට සඳහන් කරනවා තිබ්බ පටෝල කියලා කාරණා දෙකක් පැහැදිලි කරලා තියෙනවා. මෙතන තිබ්බ කියලා කියන්නේ කොහොඹ වලට. පටෝල කියන එක සඳහන් කරලා තියෙනවා මේ දුම්මැල්ල වගේ ආහාර කියලා. ඒ වාගේ ආහාරයක් සපයලා දෙනකොට ස්වාමියාගේ රුචිකත්වය කොහොමද? කටුක ආහාර. ඒතකොට කටුක කිව්වේ මොනවටද කියලා සඳහන් කරනවා මේ මිරිස්, ගම් මිරිස් වාගේ දේවල් ඊටාම සැර වැඩි කරලා ආහාර පිළියෙල කරලා දුන්නාම ඒ කියන්නේ අද ආහාර හරි සැරයි. මේ සැර ආහාර පිළියෙල කරලා දුන්නාම ස්වාමියාගේ කැමැත්ත කොහොමද කියලා දැනගන්න මෙයා දක්ෂ වෙන්න ඕනේ. එතකොට මధుර ආහාර කියලා කියේ සඳහන් කරනවා ගිතෙල්, හකුරු ආදී ආහාර වලින් ආහාරයක් පිළියෙල කරලා දුන්නාම ස්වාමියා ඒකට දක්වන කැමැත්ත කොයි ආකාරයේද, ලැබුණ ප්‍රතිචාරය මොකක්ද කියලා ඔහු හොඳට අවබෝධ කරගන්න ඕනේ.